ධර්මානුශාසනාව. පින්තුනි, අද දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ධර්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පොහොල්වැල්ලේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය කුරුණෑගල උයන්දන රිදීගම පාර නව රෙනිල්වත්ත පදිංචි ධනුෂී රුක්ෂානාද සිල්වා වීරවර්ධන සහ DMLU බණ්ඩාර, අටාල සිටිනාවත්ත පදිංචි SM බද්රානී ධර්මලතා සහ AL මහින්ද සේනාරත්න දෙපළ, පොළොන්නරුව දිඹුලාගල ඉහළ ඇල්ලේ වැව පදිංචි S සුමනදාස මහතා, වස්කඩුව බණ්ඩාරගම පාර පදිංචි කාන්ති ජයසේකර ඇතුළු පවුලේ සිළු දෙනා, තංගල්ල මැදකැටිය අලුත් පටුමග පදිංචි සුමිත්‍රා සමරවීර ඇතුළු සහෝදර සහෝදරයන්, රඹුක්කන වල්ගම අමුණේගොඩ අබේසිංහ ගුරු මාතාව, ජයල උතුරු බටගම අංක 24 නිවසේ WPN සමන්මලේ මහත්මිය. පින්තුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව කොටගෙන තිබෙන්නේ ආහාරයේ පටික්කුල සංඥාව පිළිබඳවයි. අප සිළු දෙනා දැන් ධර්ම ශ්‍රවණයටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමඛන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ආහාරේ පටික්ඛූල සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, තුන් ලෝකයක් මහා කරුණාවෙන් තෙමාලු අමාමෑණී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තුන් ලෝකයක සත්‍යයන්ගේ චිත්තසංතාන සදාකාලික සැනසීමක් කරාගෙන යන මුල මැද අග ඉතාමත් පිරිසිදු වුණ ධර්මයේ දේශනා කළ මේ වගේ කාලයක, ඒ ධර්මයම ඇසෙන මෙවන් වූ කාලයක සංසාර ජීවිතයේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේවාදී බොහෝ දුක් ව්‍යසනයන්ගෙන් පීඩිත වෙලා, බොහෝ දුක් ව්‍යසනයන්ගේ ගොදුරක් වෙලා වාසය කරන අපි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අපේ සංසාර දුක් නිමා කරන චතුරාර්ය සත්‍ය කියන ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන, ඊට අදාළව ක්‍රමානුකූලව අපේ මනස සකස් කරගෙන සියලු දුකෙන් නිදහස් වුණ ඇත්තන් බවට ආර්ය ශ්‍රාවකයන් ශ්‍රාවිකාන් බවට පත්තුනේ නැත්නම් සංසාරික ජීවිතයේ අසරණ වෙන ස්වභාවය නෙවෙයි, අන්ත අසරණ වන ස්වභාවයන් මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. එවන් වූ සංසාරික ජීවිතයේ මහා ව්‍යසනයන්හි ගොදුරක් වෙන ස්වභාවයක් තියෙන මෙවන් වූ ගමනක බුදුරජාණන් වහන්සේ අපේ චිත්තසංතාන ක්‍රමානුකූලව නිවැරදි කරගන්නට කෙලෙස් නූපදින විදියට, රාග දේශ මෝහාදී කෙලෙස් නූපදින විදියට අපේ චිත්තසංතාන සකස් කරගන්න වැඩපිළිවෙළවල් දේශනා කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපේ චිත්තසංතාන ක්‍රමානුකූලව සකස් කරගන්නට දේශනා කළ වැඩපිළිවෙළවල් තුලදී සිද්ධ වෙන්නේ අපි මේ ලෝකය හඳුනගන්න ආකාරය වෙනස් වෙනවා. මේ පින්නතුන් අහලා තියෙනවා බොහෝ සූත්‍ර ධර්මවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු අය අවසානයේදී කියනවා අභික්ඛන්තං භෝගෝත්තම අභික්ඛන්තං භෝගෝත්තම. නේද? ආශ්චර්යයක් කියනවා. ඒ ධර්මය අහලා කියන්නේ ආශ්චර්යයක් කියනවා. සේයතාපි භෝගෝත්තම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය. මොකද්ද කියන්නේ? හරියට යටිකුරුව තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ, වැහිලා තිබිච්ච දෙයක් විවර කළා වගේ. ඒ අය උදාහරණ සඳහන් කරන උදාහරණයක් වගේ චිත්තසංතානයේ ඇතිවෙච්ච සතුට ප්‍රකාශය කරනවා. සංසාර ජීවිතයේ වැරදි ආකාරයට ලෝකය හඳුනාගෙන දුක් විඳමින් හිටපු ඒ ඇත්තන්ගේ සංඥා නිවැරදි වෙනකොට, මේ ලෝකේ නිවැරදිව හඳුනා ගැනීමත් එක්ක කෙලෙස් පහ වී යාම එක්ක සංයෝජන ධර්ම ප්‍රහාණය වීම එක්ක ඒ අයගේ චිත්තසංතාන වලින් નિરાයාසයෙන්ම නැగిලාව ආශ්චර්යයක් කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන ඒ අයට ඒ වගේ වචන පිට උනේ එයාලගේ සංඥාව වෙනස් වුන හින්දා. අපි බලන්න ඕන මොකද්ද සංඥාව කියලා කියන්නේ. මොකද්ද වෙනස් වුන සංඥාව? සංසාර ජීවිතේම අපි නිත්‍ය සංඥා සහිතවද වාසය කළේ, අනිත්‍ය සංඥා සහිතවද වාසය කළේ? නිත්‍ය සංඥා සහිතව තමයි වාසය කළේ. සංස්කාර ධර්ම දුකයි කියලාද හඳුනගත්තේ, සැපයි කියලාද? සැපයි කියලා. සංස්කාර ධර්ම ආත්මයි කියලාද හඳුනගත්තේ, අනාත්මයි කියලාද? ආත්මයි කියලා හඳුනගත්තා. එහෙනම් ඒ අය මේ ලෝකේ නිත්‍ය සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥාවෙන් වාසය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමත් එක්කම ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥා ඉපදීමත් සමග සංයෝජන ප්‍රහාණයත් එක්කම ඒ චිත්තසංතානවල කෙලෙස් පහවීමෙන් ඉපදුණු ශාන්තිය, ප්‍රීතිය, සතුට තමයි
ලෝකයාට බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ ආශ්චර්යයක් වැහිලා තිබිච්ච දෙයක් විවරුණා වගේ. යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරුණා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් ලබා දුන්නා වගේ කියලා. අන්න ඒ වගේ අපි බලන්න ඕන මගේ ජීවිතේටත් එහෙම වෙලාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන මමත් සංඥාව වෙනස් කරගෙන නිවැරදි සංඥාවලින් වාසය කරනවාද කියලා අපි හිතලා බලන්න ඕන. නේද? වැරදි සංඥාවලින් තමන්ගේ චිත්තසංතානය මේ වෙනකොට අත්මිදිලා නම් එපමණටම තමන්ගේ ජීවිතේ කෙලෙස් ධර්මයන්ගේ සංසිඳීමක් තියෙන්න ඕනද නැද්ද? නේද? තමන්ගේ ජීවිතේ ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් ධර්මයන්ගේ සංසිඳීමක් තියෙන්න ඕන මේ ලෝකය නිවැරදිව හඳුනා ගන්නව නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ පංචකාම වස්තු විශේෂෙහි නিত্য සුඛ ආත්මාදී යම් වැරදි සංඥාවලින් වාසය කරනවා නම් ඒ පංචකාම වස්තු විශේෂෙහි රාග දේශ මෝහ ආදී කෙලෙස් උපදිනවා. ඒ රාග දේශ මෝහ ආදී කෙලෙස් තවත් જાතියකට සංස්කාර වෙනවා. තවත් භවයකට සංස්කාර වෙනවා. තවත් જાතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් පරිදේවයක් දුක්ඛ දෝමනස්ස සකස් වෙන්නට ඒවා හේතු වෙනවා. තවත් ಜಾති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සකස් වෙනවා කියන සංසාර ජීවිතේ තවත් බොහෝ දුර යන්නට හේතු සකස් වෙනවා කියන එක. එහෙනම් පින්වත්නි අපි අපේ ජීවිතේ කෙලෙස් නූපදින විදියට සංඥාව සකස් කරගන්න ඕන. දැන් පින්තුන්ට ගොඩාක් පුරුදු සංඥාවක් තමයි අසුබ සංඥාව කියන්නේ. අසුබ සංඥාව කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකේ ශරීරයක් දකිනකොට සුබයි කියලා තමයි සංඥා ස්කන්ධය වැඩ කරන්නේ. සංඥාව කියන්නේ සටහන් කර ගැනීම වගේ. සටහන් කර ගැනීම, හඳුනා ගැනීම. මේ ලෝකේ බොහෝ අයට ශරීරයක් දැක්කට පස්සේ ඒ ශරීරයේ තියෙන දුගද ස්වභාවය අරමුණු වෙන්නේ නැහැ. පිළිකුල් ස්වභාවය අරමුණු වෙන්නේ නැහැ. මේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටිතෙන් වශයෙන්, අවකාශ වශයෙන් පස් ආකාරයකට එක කුණුප කොටසක් පිළිකුල් වශයෙන් දකින්න පුළුවන්. කෙස් පස් ආකාරයකට පිළිකුල් කොට දකින්න පුළුවන්. ඒ විදියට කොටස් 32ක් පස් ආකාරයකට පිළිකුල් කොට දැකිය යුතු මේ ලෝකයේ සමහර අයට ඒවා ඒ ආකාරයෙන් පේන්නේ නැතුව සුබ සහගතව තමයි හඳුනගන්නේ. ඒකට කියන සුබ සංඥාව කියලා. එහෙනම් යම් කිසි කෙනෙක් අසුබ සංඥාව වැඩුවම මොකද වෙන්නේ? ශරීර දකිනකොට ශරීරවල ඇත්ත අරමුණු වෙන විදිහට ඒ හිත හැදෙනවා. හරියට මේ වගේ. පින්නතු හිතන්න යම් කිසි වෙලාවක ගෙදරින් බැහැර වෙලා යන එළියට අපි ගමනක් යනකොට ගේ ඉස්සරහා සතෙක් කැත කරලා තියෙනවා. අපි තුමු සුනකෙක් වගේ කියලා. අපි මොකද කරන්නේ? වැලි වලින් වහලා යනවා. වැලි වලින් වහලා අපි ගමන ගිහිල්ලා ආපහු එනකොටත් අපිට පේන්නේ වැලි ගොඩ. නමුත් වැලි ගොඩ දැක්කට වැලි ගොඩ ඇතුලේ තියෙන දේවල් අපට අරමුණු වෙන්නේ නැද්ද? මේක වැලි වලින් වැහිලා තිබ්බට මේක ඇතුලේ මේ වගේ පිළිකුල් සහගත දේවල් තියෙන්නේ කියලා නේද? වැලි දැකීමත් එක්කම අරමුණු වෙනවා. එන්න ඒ වගේ විවිධ විසිතුරු ඇඳුම් වලින් රන් ආභරණ ආදියෙන් සුවඳ විලවුන් ගල්වල නේද? විවිධාකාර විදියට ආලේපන විලේපල වලින් මේ ශරීර වැහුවට ශරීර සැරසුවාට අසුබ සංඥා වඩපු කෙනාට ශරීර දකිනකොට මොකද වෙන්නේ? වැලි කොට දකිනකොට එනවා වගේ හැඟීමක් එනවා. ඒ හැඟීම රාග දේශ මෝහ ආදී කෙලෙස් නූපදින්නට හේතුවක් වෙනවා. අන්න ඒ වගේ පින්නත් අපි තේරුම් ගන්න ඕන සංඥාව නිවැරදි කර ගන්න ඕන. වැරදි ආකාරයට පංච උපාදානස්කන්ධ පංචකාම වස්තු හඳුනගන්න එක නිවැරදි වුණොත් නිවැරදි සංඥා ඉපදුනොත් කෙලෙස් සකස් වෙන්නේ නැහැ. ඒක අභව්‍යයි කෙලෙස් සකස් වෙන එක. අන්න ඒ විදිහට අපේ චිත්තසංතානවල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විෂයෙහි ඇලීම හටගන්න ස්වභාවය දුරු වීම සඳහා පංචකාම ගුණයන් පිරිසිඳ දැන ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ වටිනා කියන කර්මස්ථානයක් තමයි ආහාරයෙහි පටික්කුල සංඥාව කියලා සඳහන් කරන්නේ. ඇයි පංචකාම ගුණයම ආහාරය හේතු කරගෙන ආහාරයේ පටික්කුල සංඥාවෙන් පංචකාම ගුණයේම සත්‍ය පිරිසිඳ දැනගන්න පුළුවන් නේ. ආහාරයේහි පංචකාම ගුණය ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා.
නේද? ආහාරය කියලා කියන්නේ මේ ලෝකේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ පින්නති තියෙනවා අනුත්තරීය කාමවස්තු. අනුත්තරීය කාමවස්තු කියලා කියන්නේ දැන් වර්තමානයේ පින්නතුන් හිතලා බලන්න තමන්ගේ හිත ගන්න රූප නැද්ද වර්තමානයේ? නේද? වර්තමානයේ තමන්ගේ හිතෙන් බැඳලා ගිහපු රූප තියෙනවා. ශබ්ද තියෙනවා. ගන්ධ තියෙනවා. රස තියෙනවා. ස්පර්ශ තියෙනවා. ඔය වර්තමානයේ තමන්ගේ හිතේ කැමැත්ත ඉපදුන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අතරින් වැඩිපුර මතක් වෙන එකක් නැද්ද? වැඩි වාර ගාණක් මතක් වෙන එකක් නේද? ඇයි ඒක වැඩි වාර ගාණක් එහෙම මතක් වෙන්නේ? මතක් වෙනකොට හරි සතුටුයි. වර්තමානයේ බැඳලා ගියපු කාමවස්තු ගොඩේ අනුත්තරීය වස්තුව තමයි ඒක. නේද? අතීතයේ වුණත් සමහර බලන්න අතීතයේ අපි බොහෝ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇසුරු කළා. කැමැත්තෙන් ඇසුරු කළා. ඒ බොහෝ දේවල් දැන් සෙල්ලම් බඩු විශ්ේ කැමැත්ත අපිට නැහැ. ඊළඟට ඔය පාසල් යන කාලේ පරිහරණය කරපු පොත්පත් ඒව ගැන දැන් අපිට හැඟීමක් නැහැ. නමුත් අදත් මතක් වෙන අතීත ශරීර අතීත යම් යම් දේවල් නැද්ද? නේද? එන අතීතයේත් අපිට තිබිලා තියෙනවා අනුත්තරීය කාමවස්තු. නේද? අතීතයේත් තිබිලා තියෙන අනුත්තරීය කාමවස්තු අදත් මේ ලෝකයේ ඇසුරු කරනකොට ඇහැට, කනට, නාසයට, දිවට, කයට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශේ ගොඩ අතරේ තමන් කැමති ගොඩේ තියෙනවා වැඩිපුරම කැමති එකක්. අන්න ඒකට කියන අනුත්තරීය කාමවස්තුව. ඒකෙන්තර ජීවිතයක් නෑ. හැම වෙලේම මතක් වෙනවා. ළඟ තියෙනවා වගේ, ළඟ ඉන්නවා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ මේ ලෝකේ සමහර අයට ආහාරය අනුත්තරීය කාමවස්තුව. නේද? ආහාරය විශේෂයි තමයි එයාට මේ ලෝකේ රූපවලට වඩා, ශබ්දවලට වඩා, නේද? ස්පර්ශයන්ට වඩා, ගන්ධයන්ට වඩා එයාට වැඩිපුරම චන්දරාගය උපදින්නේ. කෙලෙස් උපදින්නේ. නේද? විවිධාකාර කාය දුස්චරිත, වචී දුස්චරිත සිද්ධ වෙන්නේ ආහාර විශේෂ තියෙන අධික ගිජුකම. නේද? මසුරු මල ස්වභාවය. අධිකතර වූ තණ්හාව, ඇලීම. එතකොට යම්කිසි කෙනෙක්ගේ චිත්තසංතානයේ අනුත්තරීය කාමවස්තුව විදියට ආහාරය විතරක් නෙවෙයි සාමාන්‍ය කෙනෙකුගේ වුණත් මේ ධර්මයේ තුල සීල සමාධි ප්‍රඥාව වඩන කෙනෙකුගේ වුණත් ආහාර විශේෂ අධික ඇලීමක් තියෙනවා නම් සමාධිය උපදීද? නැහැ. විදර්ශනා සමාධි උපදීද? නැහැ. ඇයි? 15 චරණ ධර්මවලම තියෙනවා භෝජනයේ මත්ඤ්‍යතාවය තියෙන්න ඕන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සති සූපට්ඨිත සූත්‍රය, ගිලාන සූත්‍රය, පබ්බජ්ජා සූත්‍රය මේ වගේ බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාරයේ පටික්කුල සංඥාව ඇති කරගන්න කියලා. ඒ වගේම සඳහන් කරනවා යම්කිසි කෙනෙක්ගේ ජීවිතේ බලන්න ලෞකික වශයෙන් පවා යම්කිසි නිවසක ආහාර පාන විෂයෙහි අධික මුදල් වැය කිරීමක් තියෙනවා නම් ඒ පවුල පිරිහෙන්න එක හේතුවක් කියලා සඳහන් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් පවා නිවන් දකින්නට යන අයට භෝජනයේ මත්පඤ්ඤුතාවය කියන එක නැති ස්වභාවය, පමණ දැන වැළඳීම නැති ස්වභාවය දුක පිණිස හේතු වෙනවා කියලා සඳහන් කරනවා. එන විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා වඩන පින්නතුන් භෝජනයේ මත්ඤ්‍යතාවය ඇතිව වාසය කරන්න ඕන. අන්නේ භෝජනයේ මත්ඤ්‍යතාවය ඇති කර ගන්නට, භෝජනයේ මත්ඤ්‍යතාවය පවත්වා ගන්නට ආහාරයේ පටික්කුල සංඥාව විශාල හේතුවක් වෙනවා. මොකද්ද ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ? අද අපට ආහාරය දකිනකොට ප්‍රියයි, සුබයි නේද? මම මුලින්ම සඳහන් කළා මේ ආහාරයේ පංචකාම ගුණයම ක්‍රියාත්මක වෙනවා කියලා. බලන්න මෙන්න මෙහෙම මේක ක්‍රියාත්මක වෙන්නේ. පින්නතුන් හිතන්න රසවත් විදියට යම්කිසි කෙනෙක් ගෙදරකින් අම්ම කෙනෙක් පොළොස් ඇඹුලක් හැදුවා කියමු. මාළු ඇඹුල් තියලක් හැදුවා කියමු. ඒ මාළු ඇඹුල් තියලේ සුවඳ පැතිරෙන්නේ නැද්ද? ඒ සුවඳ පැතිරෙනකොට යම්කිසි කෙනෙකුගේ නාසයට ඕක දැනුනොත් නේද අපි කියනවා එතකොට ගාහන විඥාණය පහළ වුණා කියලා. යම්කිසි කෙනෙක්ගේ නාසයේ ඇසුරු කරන ওই ගන්ධය දැනුනොත් මොකද වෙන්නේ? ඒ සමගම කැමැත්ත උපදින ස්වභාවයක් තියෙනවා. ඔන්න එක කාම ගුණයක් ක්‍රියාත්මක වුණා. අපි හිතමු යම්කිසි කෙනෙක්ට ඇහෙනවා අද දවල්ට මාළු ඇඹුල් තියලා තමයි සකස් කරන්නේ කියලා.
ඒ ශබ්දයත් එයාට කෙලවුණන්ඩ පවා හේතුවක් වෙන්න පුළුවන්. ඒක ඇලීම සකස් වෙනවා. තවත් ආකාරයකට පංචකාම ගුණය එකක් ක්‍රියාත්මක වුණා. තවත් කෙනෙකුට ආහාරය පේනකොට නේද රසයට ඒක සකස් කරලා මේ සුඩ තියෙන පේනකොට ඒක ඇහැට ගෝචර වෙනකොට අන්න බලන්න ඒක යාට ඇලීම හටගන්නට නේද හේතුවක් වෙනවා. සමහර අයට ඒක ස්පර්ශ කරනකොටම නේද ඒ ආහාරය කැමති ආහාරය ස්පර්ශ කරනකොටම කෙලෙස් උපදින්නට හේතුවක් වෙනවා. සමහර අයට ඒක දිවේ තිබ්බට පස්සේ කෙලෙස් උපදින්නට රස දැනෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ එක කාම වස්තුවක් ඒ ආහාරය කියන එක පංචකාම ගුණයම ක්‍රියාත්මක වෙන්නට හේතුවක් තියෙනවා. නේද? අන්න ඒ වගේ ආහාරයේ පටික්කුල සංඥාව යම් කිසි කෙනෙකුගේ ජීවිතේ පුරුදු කළොත් එයාට ආහාරයේ රූපය විශේෂෙහි කැමැත්ත උපදින්නේ එක්ක පිළිකුල එක්ක උපේක්ෂාව. ආහාරය විශේෂ සඳහන් වෙන ශබ්දය හෝ වේවා ගන්ධය හෝ වේවා රසය හෝ වේවා ස්පර්ශය හෝ වේවා ඒ පංචකාම ගුණයේ විශේෂෙහිම උපදින්නේ සුභ සංඥා නෙවෙයි පිළිකුල් අසුභ සංඥා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලස්සන සූත්‍රයක් තුන අංගුත්තර නිකායේ සංඥා 7ක් පිළිබඳව විස්තර කළ සූත්‍රය. ඒ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නති යම් කිසි කෙනෙක් ආහාරයේ පටික්කුල සංඥාව වැඩි වුවොත් රස තණ්හාය චිත්තං නේද හිත රස තණ්හාව විෂයෙහි සඳහන් කරනවා පතිලීයති පතිකූටති පතිවට්ටති. ඒ කියන්නේ රස තණ්හාව විෂයේ හිත හැංගෙනවලු. රස තණ්හාව විෂයේ හිත හැකිලෙනවලු. රස තණ්හාව විෂයේ හිත පෙරලෙනවලු. ඒ වගේම සඳහන් කරනවා පතිලීයති පතිකූටති පතිවට්ටති න සම්පසාරීයති. ඒ හිත පංචකාම ගුණය විෂයෙහි විසිරීලා යන්නේ. විසිරීලා යන්නේ. වටිනාම දේ තමයි උපේක්ඛාවා පටික්කුල්‍යතාවා සන්තාති. යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ ආහාරයේ පටික්කුල සංඥා වැඩුණොත් ආහාර දකින්නකොට අහනකොට විඳිනකොට එක්ක උපේක්ෂාව පිහිටනවලු එක්ක පිළිකුල් ස්වභාවයේ ඒ හිත පිහිටනවා. දැන් බලන්න ඕන මටත් එහෙමද කියලා. නේද? ඊ රාත්‍රී ආහාර ගන්න නැති, අද දේශන ආහාර ගන්න නැති. ඊළඟට අද දැන් මෙතන ධර්ම ශ්‍රවණය කරන්න ආපු අය මාර්ගයෙන් තමයි එන්නේ. ඉතින් විවිධාකාර නේද ආහාර බන්දේසි තියාගත්ත අය නේද විවිධාකාර දැන්වීම් පුවරුවල පේනවා. ඊ රාත්‍රී රූප වාහිනී බැලුවා නම් ඒ වයින් ආහාර හදන ඒවා නේද විවිධාකාර ආහාර සම්බන්ධ දැන්වීම් බොහෝ සෙයින්ම මේ ලෝකයේ නිකන් ආහාර සකස් කරන්න විශාල මෙහෙයුමක් තියෙන මේ ලෝකේ නේද? එතකොට බලන්න ඕනේ ඊයේ දවස පෙරේද දවස ගෙවිගේ සතිය ගෙවිගේ මාසය ගෙවිගේ අවුරුද්දේ ආහාර විශේෂෙහි ආහාර පිළිබඳ කතා කරනකොට ආහාර දකිනකොට ආහාර මතක් වෙනකොට ආහාර සුවඳ දැනෙනකොට මගේ හිත පිළිකුලේ පිහිටියාද කියලා බලන්න ඕන. මගේ හිත උපේක්ෂාවේ පිහිටියාද කියලා බලන්න ඕන නේ. දෙතිස් කතාවලක් තියෙනවා ආහාර ගැන කතා කරන්න එපා කියලා. ඇයි? කෙලෙස් වැඩෙනවා. කෙලෙස් වැඩෙනවා. එතකොට දැන් පුත්ත මාංශ සූත්‍රයේ අර පුත්ත මාංශ සූත්‍රය සඳහන් කරනවා ආහාරයේ පටික්කුල සංඥා ඉපදුන කෙනා ආහාර ගන්න විදිය. නේද? යොදුන් 100ක් දිග දුර කතර ගමන් කරන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ට දරුවෙක් එක්ක ආහාර ඉවර වෙනවා. ආහාර ඉවරුනාට පස්සේ පින්නතු මේක අහලා තියෙනවා. ඉතින් ආහාර ඉවරුනාට පස්සේ මොකද කරන්නේ? අම්මයි තාත්තා කියනවා මාව මරාගෙන කණ්ඩ කියලා. අම්ම බෑ කියනවා. අම්ම කියන එහෙනම් මාව මරාගෙන කණ්ඩ කියනවා. ඊට පස්සේ තාත්තා කියන ඒත් බෑ කියනවා. දෙන්න කතා වෙනවා. අපි දෙන්න හිටියොත් තව දරුවෝ හරි බිහි කරන්න පුළුවන්. ඒ හින්දා අපි දරුවා මරාගෙන කමු කියලා. අම්මා දරුවා මරන්න බෑ කියලා තාත්තගේ පැත්තට තල්ලු කරනවා. තාත්තා දරුවා මරන්න බෑ කියලා අම්මගේ පැත්තට තල්ලු කරනවා. වෙහෙසිලාම තමයි දරුවා මැරෙන්නේ. දරුවා මැරුණට පස්සේ උද්දාමයට පත් වෙලා ආහාර ගන්නෙ නෑ. ගැටීමෙන් ආහාර ගන්නෙ නෑ. ඇලීමෙන් ආහාර ගන්නෙ නෑ. ජීවත් වෙන්න ඕන හින්දා ආහාර ගන්නවා. ජීවත් වෙන්න ඕන හින්දා මේ කය පවත්තන්න වෙන හින්දා තමයි ඒ ආහාරය ගන්න. ඇලීම් නෑ, ගැටීම් නෑ, කෙලෙස් නෑ පින්නත්. අන්න ඒ වගේ හිතක් සකස් වෙනවා උදේ, දවල්, රාත්‍රී ආහාර ගන්නකොට, ආහාර දකිනකොට, ආහාර පිළිබඳ ගන්ධ දැනෙනකොට, ඒවා විඳිනකොට ඔන්න ඔය වගේ හිතක්. ඒ විශේෂයෙන්ම පොහොය දවසට බණ භාවනා කරන්න
පන්සල් වලට රණ සේනාසන වලට නේද? ගියාට පස්සේ සංඝයා වහන්සේ නිරන්තරයෙන්ම සඳහන් කරනවා ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර ගන්න කියලා. අපිට ප්‍රත්‍යවේක්ෂා කර කර ආහාර ගන්න වෙලා තියෙන්නේ ඔය ආහාරයේ පටික්කුල සංඥාව නැති හින්දා. ආහාරයේ පටික්කුල සංඥාව තියෙන කෙනා ආහාර ගන්නකොටම ඒ ආහාර අරමුණු වෙනකොටම ඒ හිතේ අර සංඥා ඉපදෙනවා. ආහාර વિશે පිළිකුල් සංඥා ඉපදෙනවා පින්නත්. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවර ධර්මයේ තුල ආහාර ගන්න පුද්ගලයෝ 5 දෙනෙක් ගැන. බලන්න ඕනේ මේ පුද්ගලයෝ 5 දෙනා තුල මමත් ඉන්නවද කියලා. පළවෙනි එක්කෙනා තමයි ආහාර හත්තක. ආහාර හත්තක කියලා කියන්නේ ආහාර ගන්නකොට ආහාර ගන්නවලු නැගිට ගන්නත් බැරි විදියට. හොඳද? ආහාර ගන්නකොට ආහාර ගන්නවලු නැගිට ගන්නත් බැරි විදියට. ඊළඟට දෙවෙනි එක්කෙනා විතර සඳහන් කරනවා අලංසාටක. ආහාර ගන්නවලු අර ඇඳුම් බුරුල් කරන තත්ත්වෙට නේද? බඩ තදයි කියලා සමහර අය කියන්නේ නේද? අන්න සමහර අය එහෙමලු. දැන් බලන්න ඕන මම කොතනද ඉන්නේ කියලා නේ. තුන්වෙනි එක සඳහන් කරන తත්‍ර වට්ටක. ආහාර ගත්ත ගමන් පෙරලෙන්න ඕන. නේද? ඒ කියන්නේ දැන් සමහර අය ඉන්න එතන බිම වැටෙනවා නේද? සමහර අය ආහාර අරගෙන එහෙම. දැන් මේක ලොකු ගැටලුවක් අපේ පන්සල් වල වැඩ වාසය කරන සංඝයා වහන්සේලා සඳහන් කරනවා ගොඩාක් උපාසක උපාසිකාවෝ ඔව් 12ට වෙනකොට දාණය අරගෙන එතනම වැටෙනවා. නේද? බණ අහනකොට නිදි කරා වැටෙනවා. ඒ මොන කෙලෙස් ධර්මයේද? එතන ගොඩක් දුරට තියෙන බත්ත සම්මදය. භෝජනයේ මත්ඤ්‍යතාවය තියෙන කෙනා එහෙම වැටෙන්නේ නැහැ. නේද? අන්න බලන්න. සමහර අය එහෙම ආහාර ගත්ත ගමන් తත්‍ර වට්ටක පුද්ගලයා කියන්නේ එතනම පෙරලෙන්න ඕන. ඊළඟට කාක මාසදක කියනවා. ඒ කියන්නේ සමහර අය ආහාර අරගෙන අපි හිතමු මුවායාගෙන නිින්ද ගියා කියලා. ඒ වගේ කෙනෙක්ගේ උගුරට හොටේ දාන කපුටන්ට ආහාර ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ ඇයි උගුරට එනකම්ම ආහාර අරගෙන. අන්න යා කාක මාසදක. ඉතින් මේකත් බලන්න ඕනේ මේක මට අදාළද කියලා. ඊළඟට අවසාන වශයෙන් සඳහන් කරනවා බුත්තත වමිතක කියලා. ඒ කියන්නේ ආහාර ගත්තට පස්සේ වමාරනවා කියන්නේ දැන් ඔය සමහර අය මගුල් තුලා වලට එහෙම ගිහිල්ලා ආවට පස්සේ නේද? සමහර පින්කම් වලට ගිහිල්ලා ආවට පස්සේ මොකද කරන්නේ? ආහාර නේද? අපි කියනවා මේ වමනේ දානවා කියලා. අන්න ඒ වගේ උගුරට එනකම් උගුරෙන් බැහැර වෙන තරමටම ආහාර ගන්න අය. අන්න ඒ වගේ 5 දෙනෙක් මේ ලෝකේ ආහාරයේ මත්ඤ්‍යතාවය එහෙම නැත්නම් භෝජනයේ මත්ඤ්‍යතාවය නොදන්න අය. තියන්නේ හැම කෙනෙක්ගේම ජීවිතේ පිරිනත්නි නිවනට බාධා පිණිසමයි ඒව හේතු වෙන්නේ. කුසලයට බාධා පිණිසමයි ඒව හේතු වෙන්නේ. තියන්නේ හින්දා බුදුරජාණන් වහන්සේ අපිට නිරන්තරයෙන් දේශනා කරන්නේ භෝජනයේ මත්ඤ්‍යතාවය ඇති කරගන්න කියලා. මේ භෝජනයේ මත්ඤ්‍යතාවය ඇති කරගන්න ආහාරය વિશે පිළිකුල ඇති වෙන්න ආහාරය વિશે උපේක්ෂාව මේ හිතේ පිහිටන්ඩ ආහාරය හේතු කරගෙන සකස් වෙන ආදීනව අපි මෙනෙහි කරන්න ඕන. පිළිකුල උපදින විදියට ආදීනවේ මෙනෙහි කරන්න ඕන. දැන් බලන්න ධර්මයේ සඳහන් වෙනවා භික්ෂූන් වහන්සේ නමක් ආහාරය සපයා ගැනීමේ දුෂ්කරතාවය. ආහාරය ගැන කලකිරෙන්නට ආහාරය පිළිබඳ පිළිකුල උපදින්නට මේක හේතු වෙනවා මේ මෙනෙහි කිරීම. දැන් බලන්න සඳහන් වෙනවා භික්ෂූන් වහන්සේ නමක් ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයට යොමු වෙනවා. පැවිදි ජීවිතයට යොමු වුණාට පස්සේ උන්වහන්සේට පිඬුසිඟා යන්න වෙනවා. ගෙයක් පාසා පාත්‍රයක් අරගෙන පිඬුසිඟා යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිකා කියන සූත්‍රයේ සඳහන් කරනවා කුද්දක නිකාය ඉතිඋත්තක පාළියේ මේ ලෝකේ ජීවිතය පවත්වා ගැනීම සඳහා කරන ජීවිකාවලින් ලාමකම ජීවිකාව කියනවා පිඬුසිඟා යෑම. ජීවිතය පවත්වා ගැනීමට කරන ජීවිකා අතරින් ලාමකම ජීවිකාවක් කියනවා පිඬුසිඟා යෑම. ඇයි එහෙම පිඬුසිඟා යන්න වෙන්නේ? භික්ෂුන් වහන්සේ නමකට ආහාරයෙන් මේකය පෝෂණය වෙන හින්දා. දැන් ආහාර කිව්වට පස්සේ අපිට තවත් ආහාර මතක් වෙනවා. මොනවද ඒ? පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ කබලින්කාර ආහාර. කබලින්කාර ආහාරය කියලා කියන්නේ පින්නත්නි එකක් ආහාරයෙන් සකස් වෙන ඕජාව. ආහාරයේ තියෙන ඕජාවට කබලින්කාර ආහාරය කියනවා. තව කියනවා පිඬු කරලා ගිලින ස්වභාවයේ ගොරෝසු සූක්ෂම ඕලාරික හරි සුකුම හරි ආහාරයන්ටත් කබලින්කාර ආහාරය කියලා සඳහන් කරනවා.
එතකොට මේ කබලින්කාර ආහාරය විශේෂයෙන් තියෙන තණ්හාව පස්සාහාරයට හේතුවක් වෙනවා. පස්සාහාරය ඒ වගේ විඥාන ආහාරය, ඒ වගේ මනෝ සංචේතන ආහාරය කියන ඒවටත් දායකත්ව වෙනවා කබලින්කාර ආහාරය විශේෂයෙන් තියෙන තණ්හාව. ඒකයි සඳහන් කළේ කබලින්කාහාරය විශේෂයෙන් තියෙන තණ්හා ප්‍රහාණය වුණොත් කාමරාග පටිඝ භව ප්‍රහාණය වෙනවා කියලා. එතකොට දැන් බලන්න අර භික්ෂුන් වහන්සේට ශාසනයට ඇතුළු වුණ භික්ෂුන් වහන්සේට ගෙයක් පාසා කබලක් අරගෙන පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ යන්නට සිද්ධ වෙන ස්වභාවය යමෙක් නුවණින් මෙනෙහි කළොත් එයාට ආහාරයේ පටික්කුල සංඥාව උපදින්නට ඒක හේතුවක් වෙනවා. දැන් පින්නතුන් හිතන්න යම්කිසි භික්ෂුවක් උදෑසනින්ම අවදි වෙලා තමන්ගේ හිත නිවන තමන්ගේ හිතේ ශාන්ත ස්වභාවය ඇති කරන සේනාසනය විහෙර විහාරය අත්හැරලා ගමට යන්න ඕන. ඒ ගමට යනකොට ආහාරය හින්දා බත් පිඩවල් වෙනුවෙන් ආහාර පිඩවල් වෙනුවෙන් ගල් ඇනෙන බොරළු ඇනෙන ඒ වගේම කටුක ඒ වගේම සත්වයන්ගෙන් අපිරිසිදුන මාර්ගයේ තමයි ගමන් කරන්න වෙන්නේ. ඒ වගේම ගයක් පාසා ගිහිල්ලා බලාගෙන ඉන්න වෙනවා. නේද? ලේසි වැඩක් කියලා හිතනවද? ගයක් පාසා ගිහිල්ලා ගෙදරකින් බත් පිඩල් ලැබෙනකන් බලාගෙන ඉන්න. සඳහන් වෙන්නේ මෙහෙම උපමාවකින් ඒක. යම්කිසි සිවලෙක් මලකුණු සොයා සොහොනට යන්නේ යම්සේද භික්ෂුවට ගයක් පාසා පිඬුසිගා යන්න වෙනවා කියලා. පිඬුසිගා යන්න වෙනවා කියලා. තියන්නේ වගේ ලාමක තත්වයකට පත් වෙන්නේ කවර හේතුවක් හින්දාද? ආහාරයෙන් යැපෙන කයක් අපට ලැබිලා තියෙන හින්දා. එතකොට බලන්න ඊළඟට ඒ විදිහට සමහර ඇත්තෝ මොකද කරන්නේ? සමහර ඇත්තෝ සතුටින් පිළිගත්තට සමහර අය ඈතදීම දොර වහනවා. ඈතදීම දොර වහනවා. සමහර අය ඕනෑතරම් තියෙන මුඩු මහන කියලා ඇහෙන්න චෝදනා කරනවා. නේද? උදේ පාන්දර හිස් පාත්‍රය අරගෙන ආවා කියලානේ. දැන් සමහර අයට භික්ෂුන් වහන්සේලා සමනානංච දස්සන. ශ්‍රද්ධාවන්තයට භික්ෂුන් වහන්සේ දැකීම හරීම මංගල කාරණයක්. නමුත් සමහර අයට භික්ෂුන් වහන්සේ නමක් පාත්‍රයක් අරගෙන එන එක හිස් කලයක් අරගෙන කාන්තාවක් ඉස්සරහට වගේ සමහර ඇත්තන් අසද්ධාවන්ත ඇත්තන්ට. ඒතර ඒ වගේ තත්ත්වයකට පත් වෙන සිද්ධුනේ ඇයි ඒ භික්ෂුවට? ආහාරය හේතු කරගෙන. ඊළඟට බලන්න දැන් ගිහි ජීවිත ගත කරන අය. ගිහි ජීවිත ගත කරන අයගේ මූලික අවශ්‍යතා අතර වැදගත්ම අවශ්‍යතාවයක් තමයි ආහාරය කියලා කියන්නේ. උදේ සාමාන්‍යයෙන් ගෙදරින් ඔන්න බලන්න ගෙදර ඉන්න දැන් තාත්ත කෙනෙක් එහෙම ගත්තොත් ස්වාමිපුරුෂයෙක් එහෙම ගත්තොත් ගෙදරින් ඔන්න පිටත් වෙන්න ඕන රැකියාවට. ඉතින් බොහෝ දුෂ්කරතා මැද්දේ රැකියාවට යන්න ඕනේ. ඊළඟට උදේ ඉඳන් රෑ වෙනකම්ම මිලමුදල් හම්බ කරන්න ඕනේ. ඊළඟට බොහෝ දුක් විඳගෙන මිලමුදල් හම්බ කරගෙන හම්බ කිරීම සඳහා ගිහලා ගෙදර එන්න ඕන. අන්න ඒ වගේ හොඳට හිතලා බලන්න මේ ජීවිතේ ආහාරය වෙනුවෙන් ආහාර සඳහා දරුවන් වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් තමන් වෙනුවෙන් තමන්ගේ ස්වාමියා භාර්යාව වෙනුවෙන් මේ මූලික අවශ්‍යතාවයක් වෙන ආහාරය හින්දා මට ගොඩක් දුක් විඳින්න වෙන්නේ නැද්ද කියලා හිතලා බලන්න ඕන. මේ ලෝකේ සමහර අය ආහාරය වෙනුවෙන් බඩගින්න කියන්නේ ගින්නක් හින්දා. ඒ ගින්න නිවන්න ඕන. යම්කිසි අවස්ථාවක හරකේ කරත් එක බැඳලා ඉස්සරහට දක්කනකොට හරකට නවතින්න හිතුණත් හරකට නවතින්න බෑ. ඇයි ඒ? පිටිපස්සෙන් වේවැල් පාර වදින හින්දා. වේවැල් පාර වදිනකොට හරකට යන්න වෙනවා. දඬුවමක් වගේ. බඩගින්නත් වේවැල් පාරක් වගේ. බඩගින්න මේ කය ඇසුරු කරන සකස් වෙනකොට ඒ ගින්න නිවන්නම වෙනවා. සමහර අය හිඟමනේ යන්නේ ඒකයි කබලක් අරගෙන. නේද? බලන්න කොච්චර ලැජ්ජා සහගතද කියලා මහපාරක දකින මිනිස්සයාගෙන් ආහාරය සඳහා මිලක් ඉල්ලන එක. ඊළඟ ගයක් පාසා ගිහලා මිලක් ඉල්ලන එක. ආහාරය සඳහා හිඟමනේ යන යාචක ජීවිතයක් ගත්තොත්. ඊළඟට බලන්න යම් කිසි විදියකින් ඒ ආහාරය සඳහා තමන්ගේ ජීවිතේ කටයුතු කරද්දී සමහර අයට ණය වෙන්න වෙනවා. නේ? දරුවන් කුසගින්න ඉන්නකොට දරාගෙන ඉන්න බෑ. තමන් කුසගින්න ඉන්නකොට තමන්ට දරා ඉන්න බෑ. ඉතින් ණය වෙන්න වෙනවා. ණය තුරුස් වෙන්න වෙනවා. ඊළඟට බලන්න මේ ආහාරය හේතු කරගෙන සමහර අය ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කළ සල්ලි හම්බ කරනවා. හොරකමේ යෙදලා සල්ලි හම්බ කරනවා. කාමයේ වර්ධවය හැසිරීලා මිල මුදල් හම්බ කරනවා. දැන් කොළඹ ප්‍රදේශයේ එහෙම සමහර අபிසාරිකාවන් ඉන්නවා. දරුවෝ වෙනුවෙන් තමයි ඒ රැකියාව කරන්නේ. දරුවන්ගේ කුසගින්න නිවන්න කියලා. දැන් බලන්න මේ ආහාරයේ හේතු කරන ප්‍රාණඝාත සිද්ධ වෙනවා, හොරකම සිද්ධ වෙනවා, කාමීත්‍යාචාරය සිද්ධ වෙනවා, බොරුව සිද්ධ වෙනවා, අල්ලස් ගැනීම, පගා ගැනීම නේද? ඒ වගේම රහමෙර මත්පැන් වගේ දේවල් විකිණීම,
ඊළඟට කාය වාග් බොහෝ දුෂ්චරිත සිද්ධ වෙන්න මේ ආහාරය හේතු වෙනවා. ආහාරයේ විශේෂ ආහාරයෙන් මේ කය පැවතීමත් ආහාරයේ විශේෂ තණ්හාවත් කියන කාරණා දෙකම හේතු වෙනවා. මේක බොහෝ කාය වාග් දුෂ්චරිත සිද්ධ වෙන. ඉතින් පැවිදි ජීවිතයක් ගත කරන භික්ෂුවකට උනත් ගිහි ජීවිතය ගත කරන උපාසකයෙකුට උපාසිකාවකට උනත් තමන් ගත කරන ජීවිතේ ආහාරය හේතු කරගෙන හොඳට මෙනෙහි කළොත් බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බලන්න මේ ආහාරය යම්කිසි වෙලාවකින් අනුභව කරන අවස්ථාවක් ගත්තොත් ආහාරය අනුභව කරන අවස්ථාවක් ගත්තොත් ලස්සනට අපිට මෙනෙහි කරගන්න පුළුවන් මේක ශරීරය කියලා කියන්නේ හාත්පසින්ම දහඩිය සකස් වෙන එකක්. ශරීරය කියන්නේ දහඩිය සකස් වෙන එකක්. අන්න ඒ වගේ දහඩිය සකස් වෙන ඒ වගේ අපිරිසිදු ස්වභාවයන් ඇති වෙන අය තමයි ආහාර සකස් කරන්නේ. අර මේ පින්නතුන් අහලා තියෙනවා අර හකුරු කතාව. රජ කෙනෙක්ට කිව්වලු හකුරු හදන්නේ අපි මේ උඩට උඩු වියන් දාලා කියලා. නමුත් ගිහිල්ලා බලනකොට කොහොමද? නේද? අන්න ඒ වගේ. අපි ඉතින් සමහර තැන් වලට ගියාට පස්සේ මේ පින්නතුන් උනත් රසයට ආහාර ටික තිබ්බා, රසයට මේව තිබ්බා කියලා නේද? හරි සතුටින් කාලා අනුභව කරලා එනවා. නමුත් ඒවා හදපු තැන් වලට ගියොත් පිටිපස්සට නේද? සමහර ඒ වැනි දේවල් හදන තැන් වල පිටිපස්සට ගියොත් නේද? අපි කියනවා අර සත්තුන්ගේ නම් කියලා ඒ සත්තුවත් කන්නේ නැහැ කියලා නේ. කන්නේ නැහැ කියලා අපි කියනවා. අන්න බලන්න ඒ වගේ පිළිකුල් සහගත ශරීර වලින් තමයි ආහාර සකස් වෙන්නේ. පිළිකුල් සහගත ආහාර ශරීර වලින් තමයි ආහාර ප්‍රවාහණය සිද්ධ වෙන්නේ. ඊළඟට පිළිකුල් සහගත ශරීරයක් තමයි Tamanටත් තියෙන්නේ. බලන්න ආහාර ගන්න වෙලාවට පිගානේ ඉතාමත් පිරිසිදුවට වෑංජන ටිකයි බත් ටිකයි තියෙනවා. Tamanගේ අතම ඒකට මිශ්‍ර වුණ ගමන් මොකද වෙන්නේ? ඒව පොඩි වෙන්න තමන්ගේ කයේ නිරන්තරයෙන්ම 99000ක් රෝම කූප තියෙනවා. 99000ක් රෝම කූප තියෙන මේ ශරීරයේ දහඩිය සකස් වෙනවා. අන්නේ දහඩිය ක්‍රමානුකූලව මිශ්‍ර වෙනවා අර ආහාරයට. මේ අපේ අත කියන්නේ පෙනේරයක් වගේ. අපිට නොපෙනුනාට මේ අත් ඇසුරු කරන දහඩිය වල ගලා යාම සිද්ධ වෙනවා. සියුම් ආකාරයෙන්. එහෙනම් අර ආහාරය ක්‍රමානුකූලව දහඩියෙන් පෙඟෙනවා. දහඩියෙන් තෙත් වෙනවා. ඊළඟට බලන්න මුඛයට ඇතුල් වෙනවා. මුඛයට ඇතුල් වුණාට පස්සේ ධර්මයේ සඳහන් වෙන්නේ වංගෙඩියට දාලා මෝල් ගහෙන් කොටනවා කියලා. නේද? වංගෙඩියට දාලා මෝල් ගහෙන් කොටනවා වගේ උඩු දත් ඇන්දයි යටි දත් ඇන්දයි හේතු වෙලා මොකද වෙන්නේ? අර ආහාරය හොඳට තැලෙන්න පටන් ගන්නවා. කැඩෙන්න පටන් ගන්නවා. දිව නිරන් කුල්ලක් වගේ. කුල්ලෙන් පොළන වගේ දිව මේ පැත්තට මේ පැත්තට දමමින් මේ ආහාරය පිඬු කරන්න ආධාර වෙනවා. ඒ වගේම මුඛයේ ඇසුරු කරන මොනවද ගලන්නේ? කෙල ගලන්න පටන් ගන්නවා. විනාඩියක් තප්පර ගාණක් විතර මේ ආහාරය මුඛය තුල සකස් වීම අපේ ඇහැට පේනවනේ. ආහාර ගන්න වෙලාවට අපේ ඇස් දෙකටම මුඛය ඇතුලේ ආහාර තැලෙන හැටි, පොඩි වෙන හැටි, මිරිකෙන හැටි නේද? පේනවනේ. නේද? අන්න නොපෙනෙන හින්දා අපි කිලිනවා. නේද? ඒකයි අතට යම්කිසි වෙලාවක ගල් කැටයක් හරි අහු වෙලා අතට ගත්ත ආහාරය ආපු කටේ දානවද? නෑ. විසි කරන. ඇයි? Tamanටම පිළිකුල්. කාගේ දේවල් මිශ්‍ර වීම හින්දාද පිළිකුල්? තමන්ගේම දේවල් එකතු වීම හින්දා තමයි පිළිකුල් උපුතුනේ. ඊළඟට බලන්න මේක දිවෙන් තල්ලු කළ පෙරලා ආමාශයට වැටෙන විදිහට තල්ලු කරනවා. තල්ලු කළාට පස්සේ මේ ශරීරයේ තියෙන පිත ඒක හරියට සම්පූර්ණයෙන්ම සෙවල වලින් පිරීලා තියෙන ලිඳකට ගලක් දැම්මා වගේ. ගල දැම්මට පස්සේ සෙවල දෙබෑ කරගෙන යනවා. අන්න ඒ වගේ පිත දෙබෑ කරගෙන වගේ මේ ආහාරය ආමාශයට යනවා. පිත මිශ්‍ර වෙලා, සරව මිශ්‍ර වෙලා, ලේ මිශ්‍ර වෙනවා. ඊළඟට ගවරවලක් වගේ අවුරුදු ගානකින් නොසේදූ විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා අවුරුදු ගානකින් නොසේදූ වැසිකිළියක් මෙන් කියලා ආමාශය. නේද? අවුරුදු 10 න අවුරුදු 10කින් හොදලා නැහැ. අවුරුදු 20 න අවුරුදු 20කින් හොදලා නැහැ. අවුරුදු 50 නම් අවුරුදු 50කින් හොදලා නැහැ. එහෙම නේද? අන්න එවන් වූ ආමාශයකට ගිහිල්ලා මේක පාචක තේජෝ ධාතුවෙන්. මොකද හොඳට පෙන දම මේක හොඳට ශරීරයට උරා ගන්න විදියට ශරීරයෙන් බැහැර වෙන විදියට සකස් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට යම් කිසි කෙනෙක් හොඳට මේ ආහාරය තමාගේ අතට පැමිණෙන ස්වභාවය සහ ආහාරය මුඛය තුලට යවන අවස්ථා සහ ආහාරය මුඛයෙන් තලන පොඩි කරන අවස්ථා සහ ශරීරයට ඇතුල් වීම සහ ඊළඟට බලන්න මේ ආහාරය හේතු වෙලා ආහාරය කියන ඕජාව ඕජාෂ්ටමක රූප කලාප කියලා කියනවා. අන්නේ ආහාර ඕජාවෙන් සකස් වෙන්නේ මොනවද? පිළිකුල් සහගත ඇස් දෙක සකස් වෙන්නට
ආහාරයේ ඕජාව හේතු වෙනවා. බලන්න කේස්ලෝම් නියදස් සම්මස් නහර ඇට ඇට මිදුළු කියන කුණුප කොටස් 32ම මෞකුසේ පහළ වුණ රූප කලාපවල ඉඳලම නේද? විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ මෞකුසේ පහළ වුණ මොහොතේම යම් රූප කලාපයක් ඇසුරු කරගෙනද පහළුනේ ඒ රූප කලාපය ඇසුරු කරගෙනත් කබලින්කාර ආහාර ඕජාව සකස් වෙනවා. අන්න එතෙන් සිට මේ මොහොත දක්වාම තමන්ගේ කේස්ලෝම් නියදස් සම්මස් නහර ඇට ඇට මිදුළු කියන්නේ කුණු වෙච්ච දේවල් වලින් හැදිච්ච කොටස් ටිකක්. ඒකයි මේක ගඳ ගහන්නේ. ඒකයි මේ ශරීරයේ නවදොරකින් අසුචි වැగిරෙන්නේ. හරියට ගඩුවක් සිදුරුනාට පස්සේ වනයක් සිදුරුනාට පස්සේ තුවාලයක් විසප්පුවක් සිදුරුනාට පස්සේ හැරවෙනවා වගේ. මේ මුළු ශරීරයේම අර ආහාර ඕජාවත් ආධාර වෙලා හේතු වල සකස් වෙච්ච කුණු කොටස් වලින් සකස් වෙච්ච එකක් හින්දා මේකයි නවදොරකින්ම මොනවද ගලන්නේ? අසුචියක්මයි. ගණ්ඩෝපම සූත්‍රයේ එකයි භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ගලනවා නම් ගලන්නේ අසුචියක්මයි. මේකේ ගලනවා නම් ගලන්නේ ජුගුප්සාජනක දෙයක් නෑ. මේ ගලනවා නම් ගලන්නේ පිළිකුල් සහගත දෙයක් නෑ කියලා. අන්න එතකොට යම් කිසි කෙනෙක් ආහාරයේ පටික්කුල සංඥාව වඩනවා නම් සඳහන් වෙනවා එයාට අටුවාවේ අසුභ සංඥාවක් වැඩෙනවා කියලා. ශරීරයේ පිළිබඳ පිළිකුල් ස්වභාවය. බාහිර පැත්තට මේ කියමු කළොත් බාහිර ශරීර විශේෂිත නැල්මත් මේක දුර වෙන්න හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට අපේ ජීවිතවල පින්නදී බලන්න මේ ආහාරයේ පටික්කුල සංඥාව කියන එක ගුරු ඇසුර ඇති කරගෙන කල්යාණ මිත්‍ර සේවනය ඇති කරගෙන ආහාරයේ පටික්කුල සංඥාව තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙන විදියට තමන්ගේ කුසල හිත වඩා ගත්තොත් අන්න යාට ඒ ආහාර පටික්කුල සංඥාව හේතු කරගෙන සමාධිය සකස් වෙනවා. චිත්ත ඒකාග්‍රතාවය සකස් වෙනවා නීවරණ යටපත් වෙලා. ඊළඟට සමාධිය පාදක කරගෙන යාට නාම රූප විදර්ශනාවට ගිහිල්ලා නාම රූප පරිච්ඡේද කරගෙන සතර මාර්ග ඵලයන්ටම යන්න පුළුවන් කියලා ත්‍රිපිටකයේ සහ අටුවාවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වගේ තත්යකට යම් කිසි හිතක්පත් වුනොත් එයා මේ ලෝකේ ආහාර දකිනකොට අහනකොට ආහාර ගන්නකොට ආහාර පිළිබඳ මතක් වෙනකොට සුවසේ වාසය කරන කෙනෙක්. මේ ශාසන මේ ලෝකයේ තුල වාසය කරන තුන් ආකාරයක පුද්ගලයෝ. එක පුද්ගලයෙක් තමයි ආහාර විශේෂ ඇලීම තියෙන ආහාර විශේෂ ඇලීම නපුරක් කියලා නොදන්න අය. ඒ අය ආහාර හේතු කරගෙන අර සඳහන් කළා වගේ බොහෝ අපහසුතා මැද්දේ බොහෝ ලෙඩ රෝග සකස් කරගනිමින් ජීවිතේට සකස් වෙන විදිහට ආහාරය පරිහරණය කරනවා. තවත් පිරිසක් ඉන්නවා යාළුවා හදින කෙලෙස් වැగిරෙනවා. දෙවෙනි පිරිස තමයි සීල සමාධි ප්‍රඥා වඩන්න කැමැති ආහාර විශේෂ තණ්හාව තියෙන ආහාර විශේෂ තණ්හාව දුරු කළ යුතුයි කියන සංඥාවෙන් ඉන්න නමුත් ආහාරයේ පටික්කුල සංඥාව නැති අය එයාලා ආහාර දැක්කට පස්සේ නොකා ඉන්නව තමයි. නමුත් අමාරුවෙන් තමයි ඉන්නේ. කණ්ඩ ඕන නමුත් නොකා ඉන්නවා. අමාරුවෙන්. තවත් අය ඉන්නවා ආහාරයේ පටික්කුල සංඥාව උපදවා ගත්ත අය. ඒ අයට ආහාර දැක්කත් කෙලෙස් උපදින්නේ නැහැ. ආහාර ශබ්දය ඇහුණත් කෙලෙස් උපදින්නේ නැහැ. ආහාර මතක් වුණත් කෙලෙස් උපදින්නේ නැහැ. අන්න ඒ වගේ තැනකට ඔය හිතපත් වුණොත් තමයි සමාධිය සකස් වෙන්නේ. සමාධිය සකස් වෙන්නට ඒක ආධාරයක් වෙනවා. විදර්ශනාව සකස් වෙන්නට ඒක ආධාරයක් වෙනවා. ඊළඟට තමයිගේ සීලය රැකෙන්නත් ඕක ආධාරයක් වෙනවා. ඒ වගේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ක්‍රමානුකූලව සකස් වුණොත් තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සති සමාධි ආදී මාර්ගාංග ක්‍රමානුකූලව තමයිගේ හිතේ ලෞකික වශයෙන් සකස් වෙලා මාර්ග සමාධි පහළ වෙන්නේ. ඉතින් එවන් වූ තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා මමත් ආහාරයෙහි පටික්කුල සංඥාව වඩනවා පුරුදු කරනවා ඒ තුලින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන නිර්වාණයෙන්ම සැනසෙනවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. බණ්ඩාරගම පාර වාඩියමංකඩ විසූ 2019 සැප්තැම්බර් 4 වන දින පරලෝසපත් වූ විශ්‍රාමලත් ඉංග්‍රීසි ලඝු ලේඛක හර්බර්ට් ද සිල්වා වීරවර්ධන පියාණන්ටත් තමන් නමින් පරලෝසපත් වූ සිළුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට සහ සුජීවත්ව සිටින අශෝකා ගුණරත්න මෑණියන්ටත් ටීඑච් දිසානායක එච්.එම්. ඥානවතී යන ස්වයංපුරුෂයාගේ පියාණන්ටත් මෑණියන්ටත් සිළුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවය පැතීමට එසන්දි චෙනුලි චිරති වින්දිය සස්දුල යන දූදරුවන්ට නිරෝගී සුවය සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කිරීමට දායකත්වයේ දරන්නේ කුරුණෑගල උයන්දන රිදීගම පාර නව රැනිල්වත්ත අංක 46 නිවසේ ධනුෂි රුක්ෂානාද සිල්වා වීරවර්ධන සහ DMLU බණ්ඩාර.
කුලියාපිටිය කිතලව වහුමුව ශාන්ති නිවසේ පදිංචිව සිට 2013 අගෝස්තු 20 වන දින පරලෝසපත් වූ එස්.එම්. පොඩි අප්පුහාමි ආදරණීය පියාණන්ටත් 2010 දෙසැම්බර් 17 වන දින පරලෝසපත් වූ එච්.එම්. ලීලාවතී ආදරණීය මෑණියන්ටත් 2012 අගෝස්තු 5 වන දින පරලෝසපත් කේ.ඒ. නන්දදාස ඥාති සහෝදරයා සහ එම්.ඩබ්ලිව්. ජේන්නෝනා නැන්දනියටත් කෑගල්ල අටාල සිටිනාවත්ත C32 එක නිවසේ පදිංචිව සිට පරලෝසපත් විතානගේ පොඩිනෝනා මෑණියන් සහ අශෝකා ප්‍රියදර්ශනී නැගණියටත් මව්පිය පාර්ශවල මියගිය සුළු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව 85 වන වියේ පසුවන ඒ.ඒ. පියදාස පියාණන්ටත් එච්.එම්. තිලකාවතී පුංචි අම්මාටත් නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට අගෝස්තු 22 වෙනි දින 7 වන උපන්දිනය සැමරූ ඒ.ඒ. දිනුල් රන්දිර පුතාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ කෑගල් අටාල C32 එක නිවසේ පදිංචි එස්.එම්. බද්රාණී ධර්මලතා සහ ඒ.ඒ. මහින්ද සේනාරත්න දෙපළ. එස්. සුමනදාස මහත්මයා හා ආර්. චන්ද්‍රාවතී මහත්මිය යන අයගේ නැසී ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමට සුගතදාස මහතා, සිරියාවතී මහත්මිය, පුංචිරාල මහතා, අජන්තා කුමාරි මහත්මිය, ජයසුන්දර මහත්මයා, සිරිමාවතී මහත්මිය, වීරසිංහ මහත්මයා යන සිළු දිනාගේම නමින් පරලෝසපත් සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ලෝකවාසී ජනතාවට ධර්මාවබෝධය සැලසේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා පොළොන්නරුව දිඹුලාගල ඉහළ ඇල්ලේ වැව අංක 26 නිවසේ එස්. සුමනදාස මහත්මයා ඇතුළු සිළු දෙනා. 2021 මැයි මාස 24 වන දින හදිසියේ අභාව ප්‍රාප්ත වස්කඩුව බණ්ඩාරගම පාරේ විසූ විශ්‍රාමලත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන කොමසාරිස් එම්. ජයසේකර මහත්මයාට නිවන් සුව පැතීමට දෙපාර්ශ්වයේ මේ පරලෝකීය එඩ්මන් පතිරණ, සීලවතී අමරසිංහ, එම්. දිසිනේරිස් සහ මැසිලින් රූපසිංහ යන දෙමව්පියන්ට දෙපාර්ශ්වයේ මේ පරලෝකීය සහෝදරයන් ඇතුළු සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින තමන්ට රවි ජයසේකර, සංක ජයසේකර පුතුන්ට සහ ගංගානී, දීපිකා, කාංචනා ලේලියන්ට සිළු සහෝදරියන්ට සහ පසිඳු පුතාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ කාන්ති ජයසේකර භාර්යාව සහ රවි ජයසේකර, සංක ජයසේකර යන පුතුන්. පරලෝසපත් විමලසීලී ගුණසේකර මෑණියන්ට, ආවිස්සිඤ්ඤෝ සමරවීර පියාණන්ට, ධර්මසේන, චන්ද්‍රසිරි, පත්මා, රංජනී සොහොයුරියන්ට, ඩේවිඩ් අල්පොන්සු කමල් ගාල්ලගේ මස්සිනාලාට, ශ්‍රියානි කල්දේරා නෑනාට, දෙමව්පියන්ගේ දෙමව්පියන්ට සහ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සැමට ඉක්මන් භවයකදී නිර්වාණාභෝධිය සැලසේවායි ප්‍රාර්ථනා කිරීමට සිළු ලෝවැසියන්ට සිත ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා තංගල්ල මැදකැටිය අලුත් පටුමගේ සුමිත්‍රා සමරවීර ඇතුළු සහෝදර සහෝදරියන්. අගෝස්තු මස 16 වන දින හදිසියේ පරලෝසපත් වූ සිවිල් ඉංජිනේරු දිමුතු අබේසිංහ පුතුණුවන්ට සසරෙහි කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කිරීමට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමට මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මලිනිමා අත්තනායක දිනිය ඇතුළු පවුලේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කිරීමට දායකත්වයේ දරන්නේ රඹුක්කන වල්ගම අමුණියේ ගොඩ පදිංචි අබේසිංහ ගුරුමාතාව විසින්. මීට තෙමසකට පෙර පරලෝසපත් වූ W.P. සුගතදාස මහත්මයාට එමෙන්ම පරලෝසපත් සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින එම මහත්මයාගේ ප්‍රියාදර බිරිඳ, පුතුණුවන්, දියණිය, බෑණනුවන්, මිනිබිරියන්ට සිළුම ඥාතිහිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ ජායල උතුරු බටගම අංක 24 නිවසේ WPN සමන්මලී මහත්මිය. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දොඩම් තලාව ධර්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පොහොල්වැල්ලේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප උන්වහන්සේට සාදු නදක් දෙමින් නිදුක් නිරෝගී සුව හා චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු.